නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසේත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමු කොට දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අප සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. අද දායකත්වයේ දරන්නේ එංගලන්තයේ වෙසෙන වෛද්‍ය නීලා රත්නායක මහත්මිය සහ වෛද්‍ය ලලිත් රත්නායක මහත්මයා යන පින්නතුන් දෙදෙනා විසින්. ඉතින් මේ සදහැවතුන් ඊටාම දයාවෙන් සිහිපත් කරගෙන ඒක රාශී කරගෙන පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව අපි සූදානම් උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරන්න සබ්බාසව සූත්‍ර ධර්මයේ ඔස්සේ කරුණු පැහැදිලි කරන්නට යෙදුන ගියවර වැඩසටහනේදී අපේ පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් අද දවසෙත් අපිට දහම් කාරණා විමසලා දැනගන්න අවස්ථාව දෙන අපි මහා සංඝ රත්නය නැවත ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි මහත්මයා, එහෙමයි ස්වාමී. අපි සුන්දර දහම් පරයයක් කතා කර කර එහෙමයි. එතකොට මේ සියලු ආශ්‍රව දුරු කරගන්නේ කොහොමද කියලා. එහෙමයි. ඒ කියන්නේ ආසවක්ඛේ ඥානය. ආශ්‍රවක් සියලු ආශ්‍රවයන් සයකල ඥානෙ උපදව ගන්න නම් එහෙමයි. ඒතර මේ සියලු ආශ්‍රවයන් හඳුනගෙන දුරු කරගන්න ඕන. එහෙයි. සියලු ආශ්‍රවයන් දැක්ක අපේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. එතකොට අපි මේ සබ්බාස සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒතර එකම විදියට වාඩි වෙලා භාවනා කරමින්ම නෙමෙයි ආශ්‍රව දුරු කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. වාඩි වෙලා භාවනා කරමින්ම නෙමෙයි. සමහර ආශ්‍රව තියෙනවා දුරු කරගන්න ඕන කොහොමද? මේ දර්ශනේ දකින්න ඕන එක. එහෙයි ස්වාමීනි. තමන්ගේ ආධ්‍යාත්මී උපදින කල්පනා රටා ඒකනේ මේ දැන් මේ දේශනාවේ මුලින්ම කිව්වේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දකින්න ඕන කියලා. එහෙමයි. තමන්ගේ කල්පනා කරන රටාවෙන් මේ ආධ්‍යාත්මී සමහර කල්පනා රටාවන් තියෙන ගැට ගැහෙනවා. සමහර කල්පනා රටාවන් තියෙන විද්‍යාව උපදල ලිහන කල්පනා රටාවන් තියෙනවා. එහෙමයි. එතකොට මේ ගැට ගහන කල්පනා රටාවන් හඳුන ගන්න ඕන. එහෙමයි. දර්ශනා කියලා කියන්නේ ඒකයි. ලස්සනට විස්තර කරනවා මේක. එහෙමයි. එතකොට සමහර ආශ්‍රව තියෙනවා ඒක දැක්කට හරියන්නේ නැහැ. සංවර වෙලා ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. සංවර වෙලා ඉන්නකොට ඒ ආශ්‍රව උපදින්නේ. සංවර වෙලා ඉන්නකොට ඒ ආශ්‍රවය උපදින්නේ. එයාට එතකොට ගෙදර දොරේ හරි ඇඳක හරි පුටුවක හරි හාන්සිලා ඉඳන් මොකද කරන් තියෙන්නේ? සංවර වෙලා ඉන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දුර වෙලා යනවා. හරි ආශ්චර්යයි නේද? එහෙයි. හරිම ආශ්චර්යයි. සමහර ආශ්‍රව තියෙනවා අනිවාර්යෙන් අපිට පාවිච්චි කරන්න වෙනවා. හැබැයි නුවණින් සලකලා පාවිච්චි කරන්න පුරුදු වෙනවා. ඒ නුවණින් සලක පාවිච්චි කරනකොට මේ පාවිච්චි කරන දේවල් නිසා ආශ්‍රව හටගන්නේ. එහෙමයි. ඒ ආශ්‍රව දුර වෙලා යන්නේ නුවණින් සලකන නිසායි. නුවණින් කල්පනා කරන නිසා තමයි ආශ්‍රව දුර වෙන්නේ. එහෙමයි. එහෙනම් දකලා දුරු කරන දේවල් තියෙනවා. සංවර කරගෙන ඉන්නකොට දුර වෙලා යන දේවල් තියෙනවා. නුවණින් සලකලා පාවිච්චි කරද්දී දුර වෙලා යන දේවල් තියෙනවා. නුවණින් සලකලා පාවිච්චි කරද්දී දුර වෙලා යන ඒවා තියෙනවා. එහෙමයි. සමහර ආශ්‍රව තියෙනවා ඉවසන්න ඕන. ඉවසගෙන ඉන්නකොට දුර වෙලා යනවා. එහෙමයි. සමහර ආශ්‍රව තියෙනවා ඒව මග හරින්න ඕන. පරිවර්ජන පහතබ්බ. එහෙමයි ස්වාමීනි. මග හැරියොත් තමයි ආශ්‍රව නැතිලා යන්නේ. එහෙයි. සමහර ආශ්‍රව තියෙනවා ඒවා තමන්ගේ ආධ්‍යාත්මය හටගත්තට පස්සේ හටගත්තු දේවල් දුරු කරලා තමයි නැති කරන්න තියෙන්නේ. එහෙමයි.
සමහර ආශ්‍රව තියෙනවා අන්න භාවනාව කරලා. එහෙමයි. අන්තිමට තමයි ඒක තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් මේක හරි ලස්සනට විස්තර කරන බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවද? අත්තිබික්කවේ ආසවා දර්ශනා පහතබ්බා. දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා පින්වත් මහණෙනි. එහෙමයි. ඊළඟට විස්තර කරනවා මේක හරි ලස්සන පින්වත් මහණෙනි මේ ගැන කියද්දී අශෘතවත් පෘථජ්ජනයා ගැන දැනගන්න ඕන. අශෘතවත් අහලා නැති එහෙමයි. පෘථජ්ජනය. ඒ කෙනාට වචනයක් වැටෙනවා. ධර්මය අහලා නැති. ධර්මය අහලා නැති කෙනා. එහෙමයි ස්වාමී. පෘථජ්ජන. එහෙයි. හරි පුදුමයිනේ. එහෙයි. එතකොට ශ්‍රුතව ආර්ය ශ්‍රාවකය ගැන කියද්දී ඇත්තටම නියම වචනේ තමයි භාග්‍යතුන් වහන්සේ දෙන වචනේ සුතව ආර්ය ශ්‍රාවක. එහෙමයි. අතන දෙන වචනේ තමයි අසුතව පුතුජ්ජන. එහෙමයි ස්වාමී. ශ්‍රුතවත් නැති පුතජ්ජනයයි ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයයි. එහෙමයි. ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයයි. ඒතර ඒක විස්තර කරනවා අන්නේ කෙනාගේ ස්වභාවය විස්තර කරනවා. අරියාණං අදස්සාවේ. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ඒ විතරක් නෙමෙයි. ආර්ය ධම්ම සකෝවිදෝ. ආර්ය ධර්මයට අදක්ෂයි. ඒකයි මේ ආර්ය ධර්මයට අදක්ෂ නිසා තමයි මේ දහමේ උණුසුමවත් පැද්දලා නැතුව ඔය කතා බහ ගෙනියන්නේ සමහර කට්ටිය. එහෙමයි ස්වාමීනි. අදක්ෂ නිසා. එහෙයි. ඒ පුද්ගලික මතවාද උස්සේ යන්නේ ඇයි පොතේ තියෙන එක හරියන්නේ නැහැ කියලා කියන කට්ටිය නැද්ද? එහෙමයි ස්වාමී. කුමක් නිසාද? අදක්ෂ නිසා. එහෙයි. ඔය වගේ කියන විශාල පිරිසක් ඉන්නවා. ස්වාමීනි. ඊට පස්සේ ඕකට සූත්‍ර දේශනත් ගලපනවා කාලාම සූත්‍රෙහිම. එහෙමයි. විකෘති අදහස. දුම පුතජන බවක් තියෙනවා. එහෙමයි. කාලාම සූත්‍රයෙන් හුවා දක්වනවා. ඒ කාලාම සූත්‍රය ඔක්කොම මේ ගන්නේ නෑ. එහෙමයි ස්වාමීනි. කාලාම සූත්‍රයෙන් කියනවා පොත්පත්වල තිබුණ කියලා ගන්න එපා. මෙහෙම තිබුණ ගල්ල ගන්න එපා. හරිම පරම්පරාවෙන් ආව කියලා ගන්න එපා කියලා මේ ගරහ එහෙමයි ස්වාමීනි. ගරහ ප්‍රතික්ෂේප කරනවා. එහෙයි. එයාට තේරෙන්නේ එයාගේ අවිද්‍යාවේ අවිජ්ජාශ්‍රවල තියෙන බලවත්කම මේ ආර්ය ධම්ම ආර්ය ධර්මයට මගේ හිත අදක්ෂයි නේද කියන කාරණේ තේරුම් ගන්නෑ. එහෙමයි ස්වාමීනි. එයාගේ තියෙන ආර්ය ධර්මයට අදක්ෂයි. එහෙමයි. ඒ අදක්ෂ බව නිසා තමයි ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා තමයි පොතේ තියෙන එක ගන්න එපා කියන්නේ. එහෙමයි. පොතේ තිබුණට ඔය කොහොම නෙවෙයි මෙහෙම වෙන්නේ කියලා කියන්නේ ඒ නිසා තමයි. අදක්ෂ නිසායි. මේ පටිච්චසමුප්පාදේ නිරවුල්ව තියෙනවා අදක්ෂයි. ස්වාමීනි හරි අවාසනාවක් දැන් සාත්‍රුන් වහන්සේ උදෙසාම පැවිදි භූමියට පැමිණිලා සාත්‍රුන් වහන්සේගේම බැහැරට වෙලා මේ නන් දොඩවන ස්වරූපෙන් අපිව සමාජයත් පටලවන ස්වරූපෙන් ඒක තමයි ඒ කාලෙත් ඉතින් අර උනා එහෙම කට්ටිය හිටියයි ස්වාමීනි. අද ඉතින් ඒ කාලේ වැඩි ඉතින් ඒ සබය සුණක් අත්තලා එහෙමයි. ඊට පස්සේ වගේ දේවදත්තලා එහෙමයි. ඒ කණ්ඩායමේ හිටියේ කටමෝර තිස කියලා කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඔය කට්ටිය හිටියා. එහෙයි. එතකොට ඒ කට්ටිය අදක්ෂයි. ඉහළ පැලැන්ති වල කුලවල තමයි තියෙන්නේ. එහෙමයි. අදක්ෂයි. එහෙමයි. ආර්ය ධර්මයට අදක්ෂයි. හරි එතකොට මොකද වෙන්නේ? ආර්ය ධර්මයට අදක්ෂ වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ආර්යයන් අදස ආර්යයන් වහන්සේලාත් එයාට දකින්න බෑ. එහෙමයි ස්වාමීනි. රූපෙන් දැක්කට ආර්යයන් වහන්සේ නමක් කියලා දකින්න බෑ එතකොට. එහෙයි. ශාස්ත්‍රුන් වහන්සේ මොන ඒ කාලේ හිටියනේ ශාස්ත්‍රුන් වහන්සේත් දකින්න. නිගණ්ඨනාථ පුත්තත් දකින්න. එහෙමයි. නමුත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා හඳුනගත්තේ නෑනේ කට්ටිය. එහෙමයි. ඒ සම්මා සම්බුද්ධත්වයේ කියන දකින්න තියෙන්නේ ධර්මිනු. එහෙමයි. ධර්මිනු දකින්නේ කො. ඒතර ආර්යයන් මහා මෙතන කියන අරියාණං අදස්සාවි කියලා වචනයක් පාවිච්චි කරන්නේ. එහෙමයි. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. දකින්න අදක්ෂයි බෑ යාට. ආර්ය ධර්මයට අදක්ෂයි. එහෙමයි. ඒ වගේම තමයි ආර්ය ධම්මේ අවිනීත. එයාට ආර්ය ධර්මයේ හික්මෙන් හිත පිහිටන්නේ. එහෙමයි. හිත පිහිටන්නේ. හරි පුදුමයි. ඒ පිළිබඳ විශ්වාසයක් උපදින්නේ. ඒවනම් තියෙන අවිජ්ජාශ්‍රවත් එක්කත් බලපාන. එහෙමයි ස්වාමී. සෑහෙන. කියන අවබෝධයක් ඇති කරන දෙයට හිත නැමින්නේ. අනුබෝධයටම හිත ගෙනියන්නේ. මොනවා කිව්වත් වාදවලට, පැටලිලි වලට, තර්කවලට මේ තමයි හිත යන්නේ සාමාන්‍යයෙන්. තර්කානුකූල යමක් කියනවනම් පිළිගන්නවා. එහෙයි. ආර්ය ධර්මයට අදක්ෂයි. මේ මනසේ තියෙන මේ දොස් හඳුන ගන්න ඕන බුදු කෙනෙක් දකින්න මහත්තයා.
එහෙමයි ස්වාමීනි. මනසනේ දැන් මේ දෝෂ ටික තියෙන බුදු කෙනෙක්නේ මේක ප්‍රඥාවෙන් ස්පර්ශ කළ දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? කොච්චර සුන්දර වචන ටිකද අසුතවත් පුතච්චන කියන වචනේ. එහෙමයි. අරියාණං අදස්සාවී කියන වචනේ ආශ්චර්යයි. එහෙමයි. අරිය ධම්මස් අකෝවිදෝ කියන වචනේ. අරිය ධම්මේ අවිනීතෝ කියන වචනේ. ඊළඟ තව එකක් කියනවා. ඒ විතරක් නෙමෙයි. සත්පුරුෂාණං අදස්සාවී සත්පුරුෂයෝ දකින්නේ. එහෙමයි. සත්පුරුෂයෝ එයාට තේරුම් ගන්න බෑ. හරි පුදුමයි. සත්පුරුෂයා කොච්චර ළඟ හිටියත් ඇඟේ හැප්පි හැප්පි හිටියත් වැඩක් නැහැ. අදක්ෂයි. එහෙමයි. අදස්සා සත්පුරුෂයා හඳුනගන්නේ. සත්පුරුෂ ධම්මේ මේ අකෝවිදෝ සත්පුරුෂ ධර්මයටත් මොකද වෙන්නේ? අදක්ෂයි. ඊළඟ තමයි සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. ඒ නිසා මොකද වෙන්නේ? සත්පුරුෂ ධර්මී ආර්ය ධර්මී හික්මින්නේ නැහැ. ඒ සීලේ පුරුදු කරන්නේ. ඉන්ද්‍රිය දමනය කරන්න කිව්වට පුරුදු කරන්නේ. එහෙමයි. එයාගේ පුද්ගලිකවත් ගත්තු අදහස් වලින් එයා යම පුරුදු කරනවා. ඒතර ආර්යයන් වහන්සේලා ඉස්මතු කරන සුභාසිතයකින් ඒ දේශනා කළ වචනයකින් කියන දේ එයාට හිතට යන්නේ නැහැ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඉතින් මේ අසෘතව පුතඥයා මොකද වෙන්නේ? හරි ලස්සන කාරණාවක් කියනවා. මනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මනසිකාරය කළ යුත්තේ දන්නේ නැහැ කියන එතකොට. එහෙමයි. ඒ සත්පුරුෂයන්ට කැමති නෑනේ. ඒ ධර්මයට අදක්ෂයිනේ. ආර්යයන් වහන්සේලාට මේ දකින්නේ නෑනේ. ඒ ධර්මයට අදක්ෂයි. ඒ නිසා මේ මනසේ ස්වභාවය මොකද්ද වෙන්නේ? මනසිකරණීයේ ධම්මේ නප්පජානාති. තමන්ගේ හිතේ මනසිකාරය කරන්න ඕන දේ දන්නේ නැහැ කියනවා. අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මනසිකාර නොකළ යුතු දේවල් තියෙනවා දන්නේ නැහැ කියනවා. සිහි කියන්නේ සිහි නොකළ යුතු දේවල්, සිහි කළ යුතු දේවල් තියෙනවා මේ ලෝකේ. මේක තේරුම් ගන්න දක්ෂ නැහැ. එහෙමයි. සෝ මනසිකරණීයේ ධම්මේ අපජානන්තෝ අමනසිකරණීයේ ධම්මේ අපජානන්තෝ ඔය විදිහට මනසිකාර කළ යුතු දේ, සිහි කළ යුතු දේ දන්නේ නැති නිසා, සිහි නොකළ යුතු දේ දන්නේ නැති නිසා යේ ධම්මේන මනසිකරණීය තේ ධම්මේ මනසිකරෝති. යම් දෙයක් සිහි නොකළ යුතුද ඒකමයි කියන සිහි කරන්නේ. එහෙමයි. ඒකමයි කියන සිහි කරන්නේ. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ අවාසනාවකට ඉතින් සසර යනකොට අහෝවත්පත් වුණොත් දැන් මේ ධර්ම ශ්‍රවණයට ආස කරන පිරිස, ධර්මයේ සිහි කරන්න ආස පිරිස තේරුම් ගන්න ඕනේ මේ අවාසනාවෙන් අත් මිදලා නේ දැන් අපි ඉන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ දුර්ලභ ලාභය මොකද්ද කරගන්න ඕන? රැක ගන්න ඕන. මේ දුර්ලභ ලාභය රැක ගන්න ඕන. ඒ අන්නේ වගේ උදාහර පිනක් තමයි මේක එතකොට මේ. ඒ සිහි කළ යුතු දේ මොකද්ද? සිහි නොකළ යුතු දේ මොකද්ද කියලා මේ දෙව් මිනිස් ලෝකයට පහදලා දෙන්නට යම් මහන්සියක් ගන්නවනම්, උත්සාහයක් ගන්නවනම් ඒ පුණ්‍ය සම්පත්තියම Tamanට අර සත්පුරුෂ ඇසුර ලැබලා, ආර්යයන් වහන්සේලාගේ ඇසුර ලැබලා අර ආර්ය ධර්මයට දක්ෂ වෙන්නට. ඒතකොට නිරන්තරයෙන් තමන්ගේ දේශවර්ණ වලට මම සිහි කළ යුතු දේවල්, සිහි නොකළ යුතු දේවල් ගැන තමන්ට සිහිය උපද්දලා දෙන්නට සසරේ පුරා යනකොට තමන්ට කෙනෙක් ඉඳී. එහෙමයි ස්වාමීනි. මේ ධර්ම ශ්‍රවණේ, මේ ධර්ම දානයේ තියෙන අසිරිය. එහෙමයි. ධර්ම දානයේ තියෙන අසිරිය. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ ඒ වගේ අර බාහිර මතවාද කිසි දෙයක් අහපු නැති කට්ටිය හිටියා ඒ කාලේ. එහෙමයි. ශාස්ත්‍ර ධර්මයෙන් භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අහපු මේ උත්තමයෝ හිටියේ ඒ කාලේ. හරි ආශ්චර්යයි. නිගණ්ඨනාථ පුත්තල මක්කලි ගෝසාරට පැටලුන්නේ නැති කට්ටිය හිටියා. එහෙමයි. රාහුල භද්‍රයන් වහන්සේ 7 අවුරුද්දයිනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සුනීත සෝපාකලා 7 අවුරුද්දයිනේ. ඊළඟට විසාකා මහෝපාසිකාව නොදරුවනේ. එහෙමයි ස්වාමීනි. බලන්නේ අවශ්‍ය දේම සුන්දර දේම ලැබුණේ ඇයි? ලෝකෙට සුන්දර දේම දීලා ඇති. එහෙමයි. නේද? සත්පුරුෂයන්ට නැඹුරු වෙලා ඉන්නේ සංසාරේ. එහෙමයි ස්වාමීනි. ඒකට මේක ලැබෙනවා Tamanට. එහෙමයි. ඒක උදාාර පුණ්‍ය සම්පත්තිය. එහෙමයි. ඊළඟට විස්තර කරනවා අර සිහි නොකළ යුත්තේ දන්නේ නැති නිසා, සිහි කළ යුත්තේ දන්නේ නැති නිසා මොකද වෙන්නේ? සිහි නොකළ යුත්තේම සිහි කරනවා කියනවා. සිහි කළ යුත්තේ සිහි කරන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් මේක හරිය ලස්සනට ඉස්සරහට විස්තර කරනවා. එහෙයි. ඊළඟට විස්තර කරනවා කතමේච භික්කවේ ධම්මාන මනසිකරණීය. යේ ධම්මේ මනසිකරෝති. පින්වත් මහන්නේ සිහි කළ යුතු නමුත් සිහි නොකරන දේ කුමක්ද
සිහි කරන්න ඕන. නමුත් එයා ඒක සිහි කරන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒ දේ මොකද්ද කියලා අහනවා විස්තර කරනවා. යස්ස භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නෝවා කාමාසෝ උපජ්ජති. නූපන් සංකල්පීය රාගයට ආධ්‍යාත්මී බැඳ තබනව නම් නූපන් සංකල්පීය රාගේ උපදිනව නම් එහෙමයි. නූපන් සංකල්පීය රාගේ උපදිනව නම් ඒකට ඇද බැඳ තබනව නම් ඒ වගේම තමයි උපන්නෝවා කාමාසෝ පවඩ්ඩති. උපන් සංකල්පීය රාගෙට තමන්ගේ ආධ්‍යාත්මී බැඳලා තියෙද්දි ඒව වැඩි වැඩි යනවනම් එහෙමයි. එහෙනම් නූපන් අපි හිතමු දැන් ඔන්න සංකල්පීය රාගයකට ආධ්‍යාත්මී බැඳිලා නැහැ මොකක් හරි දෙයකට. ඉතින් නූපන් දේවට එයා බැඳිලා යනවා කියනවා සමහර දේවල් සිහි කරනකොට. එහෙමයි ස්වාමීනි. ඉපදිලා තියෙනවා නම් මොකද? තව තව වැඩෙනවා කියනවා. එහෙමයි. තව තව වැඩෙනවා කියනවා. එහෙයි. ඉතින් මේ සිහි නොකළ යුතු දේවල් සිහි කරද්දි වෙන වැඩි. සසරටම කොටු වෙනවා. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට මේ මානසිකාර්ය කියන්නේ කොච්චර වැදගත් තැනක්ද නේද? එහෙයි. සසරට කොටු කරලා තියන්න සසරෙන් නිදහස් කරවන්නත් මේ මානසිකාර්ය පුදුම දෙයක් කරනවා. ඒ නිසා තමයි මේ දේශනාව කිව්වේ මම මේ සියලු ආශ්‍රවයන් දුරු කිරීම ගැන කියලා දෙන්නේ කාටද? යෝනිසෝ මානසිකාර්යයයි අයෝනිසෝ මානසිකාර්යයයි දන්න කෙනාටයි දකින්න කෙනාටයි කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් මේ සිහි නොකළ යුත්තේ සිහි කළ යුත්තේ අසෘතව පුතඥය දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද වෙන්නේ? ආර්යයන් වහන්සේලා සත්පුරුෂය ඇසුරු කරන්නේ නැති නිසා ඒව දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද වෙන්නේ? සිහි නොකළ යුතු දේවල් සිහි කරනවා, සිහි කළ යුතු දේවල් සිහි කරන්නේ නැහැ. එහෙමයි. එහෙනම් දැන් මේ සිහි නොකළ යුතු දේවල් මොනවද? සිහි නොකළ යුතු දේවල් තමයි කියනවා යම් දෙයක් සිහි කරනකොට කාමාශ්‍රව වැඩිනවා. එහෙමයි. අවිජ්ජාශ්‍රව වැඩිනවා. භවආශ්‍රව වැඩිනවා. නැතිවත් වැඩිනවා කියනවා. එහෙමයි. නැති ආසාවලුත් උපදිනකොට සරල විදියට කියනවනේ. සමහර දේවල් සිහි කරනකොට නැති ආසාවලුත් වැඩිනවා කියනවා. කැමැත්ත ඇති වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. නැති ඒවට. එහෙයි. තියෙන ඒවා තව දියුණු වෙලා යනවා කියනවා. තියෙන ඒවා තව දියුණු වෙලා යනවා කියනවා. එහෙමයි. ඒතර බලන්න අන්න බුදුරජාණන් දේශනා කළා ඉමේ ධම්මාන මනසිකරණීය යේ ධම්මේ මනසිකරෝති. මේක තමයි කියනවා මනසිකාර නොකළ යුතු නමුත් පෘථග්ජන කෙනා මනසිකාරය කරන දේවල්. මොකද්ද? මානසිකාරය මේව නොකළ යුතුයි. නමුත් පුතඥයට ඒ අවබෝධය නැති නිසා මොකද වෙන්නේ? ඒව මානසිකාරය කරනවා. එහෙමයි. එහෙනම් අපි මේ ලෝකේ ඉන්නකොට කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? එහෙයි. ඊළඟට කියනවා කතමේච භික්කවේ ධම්මා මානසිකරණීය. කුමද්ද පින්වත් මහන්නේ මානසිකාරය කළ යුතු සිහි කළ යුත්තේ කුමද්ද? ඊයේ ධම්මේන මානසිකාරොත් නමුත් පුතඥ කෙනා සිහි නොකරන නමුත් සිහි කළ යුතු දේ කුමක්ද? එහෙමයි. යස්ස භික්කවේ ධම්මේ මනසිකරෝතු අනුප්පන්නෝවා කාමාසෝ නූපජ්ජති. ඒ කියන්නේ නූපන් කාමයන්ට තියෙන ආසාව උපදින්නේ නැත්තම් නූපන්නේවත් ඇති වෙන්නේ නැත්තම් එහෙමයි ස්වාමීනි. ඉපදිලා තියෙනේවත් යම් දෙයක් සිහි කරනකොට දුර වෙලා යනවනම් එහෙමයි. අපිටම යම් දෙයක් වුණා අපි සිහි කරනවා. යම් මානසිකාරයක් පවත්වනවා. එහෙමයි. ඒ මානසිකාරය පවත්වනකොට ඉපදුන් නැති කාමාශාවල් උපදින්නේ. ඉපදිච්ච ඒවත් මොකද වෙන්නේ? දුර වෙලා යනවා. එහෙමයි. ඉපදිච්ච ඒවත් දුර වෙලා යනවා. ඒ වගේම තමයි ඊළඟට විස්තර කරනවා උපන් භවආශ්‍රව දුර වෙලා යනවනේ. නූපන් භවආශ්‍රව උපදින්නේ නැත්තම් ඒ වගේම තමයි උපන් අවිජ්ජාශ්‍රව දුර වෙලා යනවනේ. නූපන් අවිජ්ජාශ්‍රව උපදින්නේ නැත්තම් දැන් බලන්න සමහර කට්ටිය දැන් සෑහෙන වැරදි අධර්මයක් අහනවා දැන්. එහෙමයි ස්වාමීනි. ඒතර අධර්මය අහන්න මොකද වෙන්නේ සමහර කට්ටියගේ හිතවල? නූපන් අවිජ්ජාශ්‍රව උපදිනවා. එහෙමයි ස්වාමීනි. නූපන් අවිජ්ජාශ්‍රවය උපදින්නේ. අවිද්‍යාවම ඇති වෙනවා. අවිද්‍යාව උපදිනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? අර අවිද්‍යාව උපදිනකොට අර සිහි නොකළ යුතු දේවල්මයි අධර්මෙමයි සිහි කරන්නේ. එහෙමයි. සිහි නොකළ යුතු අධර්මෙම සිහි කරනවා. එහෙමයි. එතකොට ඒකත් එක මොකද වෙන්නේ? වැරදි දෘෂ්ටි වලම හිත වැළඳ ගන්නවා කියනවා. එහෙයි. වැරදි දෘෂ්ටි වලම හිත වැළඳ ගන්නවා කියනවා. එහෙමයි. අන්න බුදුරජාණන් දේශනා කරන මෙතන ලස්සනට පින්වත් මහණෙනි සිහි කරන්ට දැන් මේ විදියට පුතජන කෙනා වාසය කරනකොට පින්වත් මහණනි යම් දෙයක් පින්වත් මහණනි යම් දෙයක් නුවණින් සිහි කරනකොට නැති කාමාශ්‍රවයන් ඇති වෙන්නේ නැත්තම්
තියෙන කාමාශ්‍රවයන් නැති වෙලා යනවනම් ඒ වගේම නැති භව ආශ්‍රවයන් ඇති වෙන්නේ නැත්නම් තියෙන භව ආශ්‍රවයන් නැති වෙලා යනවනම් නැති අවිද්‍යාශ්‍රවයන් ඇති වෙන්නේ නැත්නම් තියෙන අවිද්‍යාශ්‍රවයන් නැති වෙලා යනවනම් ආන්නේව තමයි නුවණින් සිහි කරන්න ඕන. නමුත් අසෘතව පුතඥය සිහි කරන්නේ නැහැ. ඉතින් සිහි කරන්නට හොඳ නැතිදී ওই විදියට සිහි කර කර ඉන්නකොට ඒ වගේම තමයි සිහි කළ යුතු දේ අතහැරලා දානකොට අසෘතව පුතඥයා නැති ආශ්‍රවයන් පවා ඇති වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. නැති ආශ්‍රව උපදිනවා කියනවා. එහෙනම් තියෙන ආශ්‍රව මොකද වැඩි යනවා කියනවා. එහෙමයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ අපි එහෙනම් මේ අධර්මයේ අහන්න පරිස්සමෙන් අහන දේවල් අහන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ ඕව හිතට යන්න පටන් ගත්තොත් එහෙම සිහි වෙන්න ගත්තොත් එහෙම එහෙමයි. නැති ආශ්‍රව උපදිනවා. ස්වාමීනි දැන් අපිට සමාජයෙන් හෝ වෙනත් කිසියම් අවස්ථාවක ඒ යම් කාරණා එක්ක දැනුම් කාරණා විදිහට හෝ නැත්නම් විවිධාකාරයෙන් විවිධ දේ අහන්න වෙනවා. අහනවා අපි. සහ මනසත් පවත්නවා මේ ඒ ඔස්සේ එහෙම කොහොමද වෙන්නේ කියලා ඉවරලා. ආදි වශයෙන් ස්වාමීනි. සමහර කට්ටිය අධර්මයේ අහලිවල ධර්මයේ කියද්දි මේ කොහොම වෙන්න බෑනේ කොහොමද උක වෙන්නේ අහන්නේ නැද්ද එහෙම? එහෙමයි ස්වාමීනි. ප්‍රශ්න ගොඩක් එයාගේ හිතේ තියෙන්නේ. එහෙයි. දැන් මේක ලස්සනට විස්තර කරනවා. ඒ අසෘතව පුතඥයා අයෝනිසෝ මනසිකාරී ඊට පස්සේ මෙහිමයි කියන වෙදින්නේ. එහෙයි. සිහි කරන්න ඕන දේවල් දන්නේ නැහැ. එහෙයි. ඊට පස්සේ සිහි කළ යුතු දේ දන්නෙත් නැහැ, සිහි නොකළ යුතු දේ දන්නෙත් නැහැ. ඒතර ඒක නම් මොකද වෙන්නේ? ඒ කෙනාගේ හිතේ මෙහෙම ඇති වෙනවා කියනවා. හරි පුදුමයි ලස්සනට විස්තර කරන බුදුරජාණන් වහන්සේ. ඉස්සර මං ඉඳලා තියෙනවද? එහෙම නැත්නම් මම ඉස්සර මං ඉඳලා නැද්ද? එහෙමයි ස්වාමී. ඒ කියන්නේ අතීතය ගැන එයාට සැක ඊට පස්සේ. පිළිගන්නේ. එහෙමයි. ඊළඟ විස්තර කරනවා ඉස්සර මං හිටියනම් කවුරු වෙලා ඉන්නේ නැද්ද? එහෙමයි. ඉස්සර මං හිටියනම් කොයි විදියට ඉන්නේ නැද්ද? ඉස්සර මං කවුරු විදියට ඉන්නේ නැද්ද කියලා අතීතයේ අරබය සැක සංකා උපද්දෝමින් ආධ්‍යාත්මික වාසය කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. දැන් ඔහොම හිතන්න දැන් අපිට ඒ හොයලා වැඩක් නැහැ නේ. එහෙයි. නොපෙරෙන අතීතයක් ගැන අපි සිහි වැඩක් තියනවද? එහෙමයි ස්වාමීනි. දැන් මේ ශ්‍රද්ධාව නැතිකමනේ තියෙන ප්‍රශ්නයනේ තියෙන්නේ එතකොට. එහෙයි. සාස්ත්‍රුන් වහන්සේ දකින්නම මිතිරිසන් ලෝකෙට ගෙනියන ආශ්‍රවයක් තියෙනවා. ප්‍රේත ලෝකෙට ගෙනියන ආශ්‍රවයක් තියෙනවා. නිරේට ගෙනියන ආශ්‍රවයක් තියෙනවා. ඒ ආශ්‍රව ටික දුරු කරගන්න ප්‍රතිපදාවක් දේශනා කළා තියෙනවා. අපි මේ ප්‍රතිපදාව වඩන වෙනුවට දැන් මේ මොකද කරන්නේ? අතීතේ මං හිටියනම් කොහොම ඉන්නේ නැද්ද? එහෙමයි. කියලා අතීතයේ අරබය ඔහු සැක සංකා ඇති කරමින් වාසය කරනවා. එහෙමයි. දැන් ඔය කල්පනා එන්න දැන් සමහර කට්ටිය කියන්නේ ඔය කිව්වට අපි හිටියක් දන්නෙත් නැහැ කියන කට්ටිය නැද්ද? එහෙමයි ස්වාමී. තියෙනවනේ. එහෙයි. ඔහොම හිටියනම් මෙහෙම වෙන්න බෑනේ කියලා ප්‍රශ්න ගොඩක් ඇති ආධ්‍යාත්මික උපද්ද ගන්නවා. එහෙමයි. උපද්දගෙන ලෝකයටත් ඒ බොරුව දෙනවා. දෘෂ්ටි දෙනවා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා අනාගතේ මං ඉඳීවිද? දැන් භාග්‍යතුන් දේශනා කරන උපතක් කරා මෙහෙම යනවා කර්මානුරූපව කියලා. එයාට ඒකන ශ්‍රද්ධාවක් නැහැ. එයා කරන්නේ ප්‍රශ්න කරන එක. දැන් ප්‍රශ්න කරන එක සාධාරණීකරණය කරගන්නවා. අර මේ කාලාම් සූත්‍රය අනුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සැකකල යුතු සැතන සැක කරන්න ඕන. එහෙමයි කියනවා. එහෙමයි ස්වාමීනි. සැකකල යුතු තැන සැක කරන්න ඕන කියලා තමන්ම මේ ධර්මයක් හදාගෙන ධර්මයටම ගරහ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට ගරහ එහෙමයි. මේ තන්නේ කරම තියෙන ධර්මයට අදක්ෂ බව. අර පුතඥ ලක්ෂණ. එහෙමයි ස්වාමී. ඒ හැම දෙයකින්ම තේරුම් ගන්න මොකද්ද? පුතඥ ලක්ෂණ. එහෙමයි. පුතඥ ලක්ෂණ තියෙන්නේ. එහෙමයි ස්වාමී. මේ පුතඥ ලක්ෂණ වලට අපිට කරන්න දෙයක් නැහැ. එහෙමයි. තමන්මයි වීරියෙන් දුරු කරගන්න ඕන. තමන්ගේ සංසාරේ අඥාන ක්‍රියාවල ප්‍රතිඵලය. අතීතයේ අරබය සැක ඇති කරගන්නවා. දැන් අනාගතයේ අරබය කොහොමද සැක ඇති කරගන්නේ? අනාගතේ මං ඉඳීවිද කොහොම ඉඳීවිද? කවුරු වෙලා ඉඳීවිද? ඔය කිව්වට ඕක කොහොම වෙයිද දන්නෙත් නැහැ. අර පායාසිරාජත්තුමා කියන්නේ. එහෙමයි ස්වාමී. මතක නේද? එහෙයි. ඒතර පායාසිරාජත්තුමා හැමතිස්සෙම කුමක්ද කළේ? භෞතිකව පරීක්ෂණ කර වාසය කළා. විඥානය යන හැටි බලන්නයි, එන හැටි බලන්නයි, තියෙන හැටි බලන්නයි නේද? තම්ම මැරුවා, මේ ඊට පස්සේ ගගහ මැරුවා, බෙල්ල මිරිකල මැරුවා, හිර කළා මැරුවා, විවිධ අයුරින් බල හිටිය පරීක්ෂණ කර. මොකද්ද ඔය? අයෝනිසෝ මනසිකාරය. ඊළඟට කියන අසෘත පුතඥයාට වර්තමාන කාලේ පවා තමන් ගැන අරක කොහොමද මේක කොහොමද කියන ස්වභාවයමයි කියන හිතේ උපදින්. එහෙමයි.
දැන් ඒතර භාග්‍යතුන් දේශනා කර ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිත පිහිටවන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. ඒක ශ්‍රද්ධාවෙන් අදහගෙන ඒක සිහි කරන්න හිතෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය සිහි කරන්න හිතෙන්නේ නැහැ. දැන් සංසාරේ ගැන අනමතග්ග සංයුක්ත දින ඕක සිහි කරන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. මේක සිහි කරන්න කියලා මේ භාග්‍යතුන් නිතර දේශනා කරන්නේ. ඒ සිහි කරන්න හිත පිහිටන්නේ. ස්වාමීනි දැන් සම්මා දිට්ඨියට එළඹුණා නම් මෙලොව පරලොව තියනවා කියන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිගත්තු සැනින් අපිට මේ ඔක්කොම නිවිල යනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් දෙන්න බැරි කමනේ තියෙන්නේ. එහෙමයි. ඒක දැන් සම්මා දිට්ඨිය හිත පිහිටවන්න අමාරුයි ඉතින්. එහෙයි. ඊළඟට විස්තර කරනවා අසෘතව පුතඥයාට මේ වර්තමාන කාලේ ගන්න පවා තමන් ගැන අර කොහොමද? දැන් බණ ටිකක් ඇහුවොත් අර කොහොමද මේ කොහොමද කියන ස්වභාවයමයි කරකෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ යමක් පුරන්න වඩන්න හිතෙන්නේ. එහෙමයි. ප්‍රශ්න විතරයි තියෙන්නේ යාට. දැන් භාගතුන් දේශනා කළා දැන් උන ආර්ය අෂ්ටාංග මාර්ගේ පින්වත් මහන්නේ මේ වචී දුස්චරිතයෙන් වැළකීගෙන පින් වැඩිනවා. ඒක වඩන්න හිතෙන්නේ. දන් දෙන්න පින් වැඩිනවා. සීල් රකින්න මේ විදියට මේ නිවන මෝරනවා. කල්යාණ මිත්‍රය අසුරු කරන් නිවන මෝරනවා. දස කතාවේදී නිවන මෝරනවා. ඒක කරන්න හිතෙන්නේ. ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ නැහැ. ඉන්නේ. එහෙමයි. අසෘතව පුතඥ. එහෙමයි. ධර්මයේ නොඇසුණු පිරිස. තමන්ගේ පුද්ගලික අදහසම තමයි කැරකෙන්නේ. එහෙමයි ස්වාමීනි. දේශනාවෙනුත් එයා ඊට පස්සේ උන දේශනාව හුවා දක්වනවා. හුවා දක්වන්නේ තමන්ගේ මතේ සාධාරණීකරණය කරන්නේ. එහෙමයි. දැන් මට මතකයි ඔය භාගතුන් වහන්සේ ලංකාවේ පුදුනා කියන කාරණේට මේ සූත්‍ර දේශනාවලින්ම අරන් උලුප්පල දක්වන තැන් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඔය මහා ගෝවින්ද සූත්‍රෙහිම කාරණා අරගෙන මම දැක්කා. මහා වාද විවාද. එහෙමයි. මේ පුතඥය මේ ලෝකෙට කරන හානිය. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක නේද? අහෝ එක පැත්තකින් බය වෙන්න ඕනේ මේ සසර ගැන. අපිත් ඔය වගේ අවාසනාවන්ත ඉරණමකටපත් වෙන්න බැරිද මේ සම්මා මාර්ගය අපි දියුණු වහ අප්‍රමාදී වෙලා දියුණු කරන්න නැතුනොත් එහෙම. මනස එතන පිහිටන්න බලවන්නේ මහත්තයා. පුදුම දුෂ්කර ආඩියකට වැටෙන ස්වාමීනි ඒ අනිවාර්යෙන්. එහෙමයි. අනිවාර්යෙන්. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මේ සම්මා මාර්ගයේ අපි අප්‍රමාදී වෙලා අපේ හිතේ පිහිටවන්න අපි නිතර යෝනිසෝ මනසිකාරී විමර්ශාවේ යෙදෙන්නේ නැත්තම් එහෙමයි. අර වගේ බලවත් දෘෂ්ටි වලට හිත පිහිටන්න පුළුවන්. එහෙමයි. ඒක තමයි අවිජ්ජාශ්‍රවයේ තියෙන ස්වභාවය. එහෙමයි ස්වාමීනි. අවිජ්ජාශ්‍රවයේ තියෙන ස්වභාවය තමයි වැරදි අදහස් තුළ හරි වේගින් හිත පිගිනියනවා. එහෙමයි. අවබෝධයට හිත ගෙනියන්නම දෙන්නේ. අවිජ්ජාශ්‍රවයේ ස්වභාවය. ගෙනියන්නම දෙන්නේ. එහෙමයි. අඩු ගන්න මේ වගේ ඔය මන් දන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිසට කොච්චර බුදු වදනා කිව්වොත් ඒකේ දෙන්නයි තුන් දෙනයි එතන ඒ පිරිසෙන් කැමති. අනික කට්ටිය කැමතිම නැහැ. එහෙමයි. දාද්දිම කියන්නේ මේ එයා දාන්නේ මේ සූත්‍ර දේශනා කාරණාවමනේ දාන්නේ. එහෙමයි ස්වාමීනි. අර තර්කානුකූලව කියන කාරණාවලට තමයි එයා කැමති. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒක තමන්ගේ හැමතිස්සෙම ආධ්‍යාත්මය ගැන විමර්ශනයකට එන්න මේ දහම් කැඩපතට එන්න හරි අමාරුයි යාට. දැන් මෙහිම දෙයක් තමන් හිතේ තියෙනව නේද? භාග්‍යතුන් වහන්සේ මේක දැක්ක නේද? මේකෙන් ආශ්‍රව වැඩෙනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මම මේක දුරු කරගන්න ඕනේ නේද කියන අර නිහතමානී බවට ශ්‍රාවකත්වයට හිත පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. පෘථග්ජන බව. පෘථග්ජන බව. ඒ නිසා මේ පෘථග්ජනය බවත් එක්ක විශාල අපිට තියෙන අරගලයක් තියෙන බීරින්. එහෙයි ස්වාමීනි. පෘථග්ජනය තමනුත් වෙනසලා ලෝකයා වනසන. ලෝකයා වනසන ඊළඟට කියන පින්වත් මහණේ අසෘතව පෘථග්ජනය ඔය විදියට වැරදි පිළිවෙලට හිත හිතා ඉන්න නිසා දෘෂ්ටි වලටමයි කියන යාගේ ආධ්‍යාත්මය පැටලෙන්නේ. එහෙමයි ස්වාමීනි. මම අද මහා චත්තාරික සූත්‍රය කියලාදිත් මම කිව්වේ දැන් ඔන්න කෙනෙකුගේ ආධ්‍යාත්මේ අපි හිතමුකෝ එයා මේ යම් කුසලයක් දියුණු කරගන්න හිත පිහිටවන. නමුත් පිහිටන්නේ අකුසලයෙන් වැළඳ ගන්නවා කියලා හිතන්නකෝ. එහෙමයි. එතකොට එයා හිතනවා එහෙනම් මේ ආධ්‍යාත්මය විනාශ කරන්න බෑ. එහෙනම් මේක මේ ස්ථිර එකක්. එයා එපමණකින් නිගමනයකට එනවා. එහෙමයි ස්වාමීනි. අර දැන් භාග්‍යතුන් වහන්සේගේ හේතුඵල ධම එන අවිද්‍යාව ඇති කල නේද සංස්කාර ඇති වෙන්නේ. අවිද්‍යාව උපදිද්දී නේද භාග්‍යතුන් වහන්සේ සංස්කාර උපදිනවා කියලා කියන්නේ. එහෙමයි. එන අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දකින්නව නේද? එහෙමයි. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට එහෙනම් මේ සංස්කාර නිරුද්ධ වෙලා යනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දකින්නව නේද? එහෙමයි. එහෙනම් මේ අවිද්‍යාව නේද මගේ මේ අවිද්‍යාව බරපතල නිසා නේද මේ සංස්කාර මේ විදිහේ ස්වභාවයෙන් පවතින්නේ කියන තැනට එන්න හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. එන්න හිතෙන්නේ. එතකොට එයාට යම් පුංචි උත්සාහයක් යොදලා එයාගේ ආධ්‍යාත්මී වැරදි අදහස් දුරු වෙන්නේ නැත්නම් එයා හිතන මොකද්ද? එහෙනම් මේ ආධ්‍යාත්මී ස්වභාවය ස්ථිර එකක්. එහෙමයි. විනාශ නොවන එකක්.
එහෙනම් මේ ආධ්‍යාත්මය ඇතුළේ තියෙන ආත්මයක් තියෙනවා මොකක් හරි. එහෙමයි. ස්ථිර දෙයක් තියෙනවා. මේ ස්ථිර දේ තමයි එහෙනම් මේ කය අතහැරපුවම තව තැනකට යන්නේ. කියලා දෘෂ්ටි වලට එනවා. එහෙමයි ස්වාමී. දැන් මක්කලි ගෝසාලගේ මතයක් තමයි කිසි දෙයක් කරන්න ඕනේ මේ ගිහිල්ලා නතර වෙන්න දවසක් තියෙනවා. එහෙමයි. ඔකට ආස කරන විශාල පිරිසක් හිටියේ ඒ කාලේ. ඒතකොට දැන් නිගණ්ඨනාථ පුත්ත කිව්වා නෑ මෙතන මේක නැති වෙලා යනවා දුක් විඳින්න ඕන. දුක් දෙන්න ඕන. දුක් දෙනකොට ආධ්‍යාත්මය මේක නැති වෙලා යනවා කියලා. එහෙමයි. ඒගොල්ලෝ මොකද කරේ? දුක් දෙන්න පටන් ගත්තා. හරි පුදුමයි දෘෂ්ටි නේද? දැන් මේ දෘෂ්ටි ගැන කියද්දි කියනවා මෙතන හරි පුදුමයි. මොකද්ද? අත්තිමේ අත්තාති වාස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති. මට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියට එනවා කියන. එහෙමයි. ආන්නර ස්ථිර දෙයක්. එහෙමයි ස්වාමී. සදාකාලික දෙයක්. මේක තමන්ගේ ගාව තියෙනවා. එහෙයි. ඊට දැන් ඕකේ අර සක්කාය දිට්ඨිය විස්තර කරද්දී කියන්නේ මේ ආත්මේ රූපේ තුල තමයි තියෙන්නේ. දැන් අපිට රූපයක් තියෙනවනේ. මේ රූපේ තුල තමයි මේ ආත්මෙ හිර වෙලා තියෙන්නේ. ඇතුලේ තියෙනවා. ඇතුලේ තියෙනවා කියලා. එහෙමයි ස්වාමී. ඒකට එයාගේ ආධ්‍යාත්මී දැන් මේ වෙනස් කර ගන්න එපාට පේන්නේ නැහැ. ඒ නිසානේ බුදුරජාණන් සතර හතිපට්ඨානෙ වඩන්න කියලා කියන්නේ. එහෙමයි. සතර හතිපට්ඨානෙ වඩද්දී හැමතැනම කියනෝනේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුප හට ගැනීමක් දකින්න. නැතිවීමක් දකින්න. එහෙමයි. හට ගැනීමයි නැතිවීමයි දකින්න. ඒතර මේ දැක්මට එන කෙනා මේ ප්‍රඥාව වැඩෙනෝනේ. එහෙමයි. ඒතර මේ ප්‍රඥාව වැඩිමත් එක්කම ඊට පස්සේ එයාට තේරෙනවා එහෙනම් මෙතන ආත්මයක් නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? හේතුවකින් හට අරන් හේතු තියෙනකන් තිබිලා හේතු නැතිවීම නැති වෙලා යන එක. එහෙමයි ස්වාමීනි. ආර්ය භූමියට එනවා එතකොට එයා. එහෙයි. ඒතර ස්ථිර දෙයක් සදාකාලික දෙයක් මේ ආත්මයක් තියෙනවා කියලා තේරුම් ගන්න නෑ එයා. බැස ගන්න දෘෂ්ටි වලට එන්නේ නැහැ. එහෙමයි. දැන් බලන්න බුදු කෙනෙක් ආශ්චර්යයිනේ මහත්තයා. ඒ ආත්ම සංකල්පය ආත්ම දෘෂ්ටිය නැති කරන්න දේශනා කරන ධහම එතකොට. එහෙමයි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ විදිහට නම් කියන්නේ මේක මිත්‍යා සංකල්ප මේක මිත්‍යා දෘෂ්ටියක් මේක සම්මාදිට්ඨියක් විදිහට දකින්න කියනවා. ඒතොර ඒ විදිහට දකින්න හුරු වෙනකොට ආර්ය ශ්‍රාවකයා එහෙනම් ආධ්‍යාත්මී මිත්‍යා අදහසක් තියෙනවා නම් ආධ්‍යාත්මී සම්මා අදහසක් තියෙනවා නම් එහෙනම් මේක වෙනස් වෙනවනේ එහෙනම්. විලාවකට මිත්‍යා අදහස විලාවකට සම්මා අදහස. එහෙමයි ස්වාමීනි. එහෙනම් ස්ථිර දෙයක් නෑ නේද? එහෙයි. එහෙනම් ඊට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයෝ හොයනවා නම් එහෙනම් මිත්‍යා අදහස ඇති වෙන්න හේතුවක් තියෙනවා සම්මා අදහස ඇති වෙන්න හේතුවක් තියෙනවා. එහෙමයි. එයාටම තේරුම් යනවා එහෙනම් මේ හේතුවක් ඇති කල්ලි තමයි මේක ඇති වෙන හේතු නැති මේක නැති වෙලා යනවා. එහෙමයි. ඒතර එහෙම දකින්නකොට අර හේතුඵල ධහමම ප්‍රකට වෙනකොට ස්ථිර දෙයක් දකින්නේ. අකුසල් චේතනාව කුසල චේතනාව පවා හේතු සහිත. අන්නේ හේතු සහිතවනේ දකින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ස්ථිර දෙයක් දකින්නේ දෘෂ්ටිගත වෙන්නේ. එහෙමයි. දැන් මේ කාලේ හිටිය දෘෂ්ටිගත වුණා. ආත්මයක් තියෙනවා කියලා. එහෙමයි. මේ ජීවිතේට යන ආත්මයක් තියෙනවා කියලා. ඊළඟ මේ දෘෂ්ටිය තමයි කියන්නේ මොකද්ද? ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ. මේ දැන් ඔබ නිගණ්ඨනාන්ත පුත්තල ගත්තොත් ඒගොල්ලන්ගේ පිට අදහසක් තමයි මේක දුක් දීගෙන යනකොට මොකද වෙන්නේ? මේක ඉවර වෙලා යනවා. එහෙමයි. ඒ නිසා තමයි දිගට අරහට දුක් දෙන්න ගත්තේ. එහෙමයි. දෘෂ්ටි. එහෙයි. එතකොට ඒගොල්ලෝ මේ හේතුවකින් පවතින දෙයක් ගැන දැන් අපි තුමන මිත්‍යා දෘෂ්ටියෙන් වාගතුන දේශනා කරන මිත්‍යා දෘෂ්ටි ඇති කල්ලි මිත්‍යා සංකල්ප ඇති වෙන්නේ. එහෙමයි. සම්මා දිට්ඨිය ඇති කල්ලි කොහොමද ඇති වෙන්නේ? සම්මා සංකල්ප ඇති වෙන්නේ. එහෙමයි. ඒතර දුක් දෙන්න නෙවෙයි ඕන. මොකක්ද? දුක් දෙන්න නෙවෙයි ආට ඕන. එන මිත්‍යා දෘෂ්ටිය ඇති කල්ලි නම් මිත්‍යා සංකල්ප ඇති වෙන්නේ. එන මිත්‍යා දෘෂ්ටිය නැති කල්ලි සම්මා දිට්ඨිය ඇති කරගන්න. එහෙමයි. ඒතර මිත්‍යා සංකල්ප මොකද නැති වෙලා සම්මා සංකල්ප වලට එනවා. එහෙමයි. කොතර ආස්තරයිද ඒක? එහෙමයි ස්වාමීනි. එහෙනම් අවිද්‍යාව ඇති කල්ලි නම් එහෙනම් මේ සංස්කාර තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වීම මේ සංස්කාර නිරුද්ධ වෙලා යනවනේ. එහෙමයි. එතකොට ඒ අවිද්‍යාව නිරුද්ධ ගන්න ප්‍රතිපදාය වාසය කරනවා යා. එහෙමයි. එතකොට ස්ථිර දෙයක්. එතකොට දකින්නේ වාග්තුන් වහන්සේ. ශ්‍රාවකයන්ටත් එතකොට දකින්නේ මොකද්ද? විදේශනා කරන්නේ මොකද්ද? හේතුවකින් පවතින හේතු නැතිවීමෙන් නැතිවිලා යන දෙයක් තමයි මේ ජීවිතය තුළ පවතින්නේ. එහෙමයි. එන්න ඒක දුරු කරගන්නයි ශාස්ත්‍රුණ ධර්මයේ දේශනා කරන්නේ. එහෙමයි. හරි අසිරිමත්. එහෙයි ස්වාමීනි. අර සියලු ලෝකෙ රැවටි පැටලි ආත්මයක් තියෙනවා කියලා පිරිසක් රැවටිලා එහෙමයි. දුක් දෙනකොට මේක නැති වෙලා යනවා කියලා තව පිරිසක් රැවටිලා එහෙමයි. ඊළඟට තමයි මෙතන හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ වගේම තමයි කියන අසෘතව පුතඥ මේ විදිහට හිතනවා කියනවා. මේ කතාව බස් කරන්නේ මේ සැප දුක් විඳින ආත්මයක් මන් තුල තියෙනවනේ.
ඒ තැන හොඳ නරක කර්ම විපාක විඳින්නේ ආත්මිනේ ගිහිල්ලා. එහෙමයි. ආත්මයක් විදිහට දකින්න එතකොට. එහෙයි. ඉතින් මා තුළ තියෙන ආත්මෙ නිත්‍ය එකක්, ස්ථිර එකක්, සදාකාලිකක්, වෙනස් නොවන එකකින් යුක්තයි කියලා හැමදාම එකම විදිහට මේක තියෙනවා කියලා දෘෂ්ටි වලට එනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ දෘෂ්ටියක් තව. එහෙයි. ඒ වගේම තමයි පෘථග්ජන කියන දෘෂ්ටි වලට හඳුනා ගන්නවා කියනවා. මම මේ ආත්මය ඇත්තටම හඳුනාගත්තේ ආත්මයකින්මයි කියලා. එතකොට යා නිෂ්ඨාවට එනවා කියනවා, දෘෂ්ටි වලට එනවා කියනවා. ඇත්තටම මම මේ හඳුනාගත්තු දේ හඳුනාගත්තේ නිවැරදි විදියටම ස්ථිර සදාකාලිකව පවතින දෙයකින්මයි මම මේක හඳුනාගත්තේ කියලා. එහෙමයි. ඊළඟට තව දෘෂ්ටි වලට එනවා කියනවා මම මේක හඳුනාගත්තේ අනාත්මයකින් කියලා. මේ වගේ භාග්‍යතුන් දේශනා කරනවා දෘෂ්ටි වල පැටලි හිරවිවි ඉන්නවා කියනවා. ඒතර හේතුඵල ධමක පිළිගන්නේ. ක්‍රියාවක විපාක පිළිගන්නේ. බලන්න බුදු කෙනෙක්ගේ අසිරි. එහෙනම් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නකොට සසර යන බව දකින්නවා. සම්මා දිට්ඨියටපත් වෙනකොට සසරේ නිදහස් වෙන බව දකින්නවා. එහෙමයි. අසිරිමත් ධම. දැන් මේක ශ්‍රද්ධාවෙන් අදහගත් ශ්‍රාවකයා මොකද කරන්නේ? සම්මා මිත්‍යා දෘෂ්ටිය අතහැරලා සම්මා දිට්ඨිය පුරුදු කරනවා මිසක අරක කොහොමද මේ කොහොමද හොයන්නේ? එහෙමයි. ඒක තමයි සම්මා ආර්ය ශ්‍රාවක භවයේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. පුතඥයට දෙන්න බෑ. පුතඥයට දෙන්න බෑ. ඒතර මිත්‍යා සංකල්ප සසරේ ගෙනියන බව දැනගෙන භාග්‍යතුන් වහන්සේ ඒකට සම්මා සංකල්ප විකල්ප විදිහට දේශනා කරනවා. එහෙමයි. සම්මා සංකල්පයෙන් සසර මේ ගෙනියන්නේ දුක් දුරු කරනවා. සසර ගෙනියන්නේ හේතුව ෂය කළා දානවා. එහෙනම් මිත්‍යා වාචා වලින් සසර ගෙනියන හේතුව පෝෂණය කරනවා. සසර ගෙනියන්නේ කොමකින්ද? ආශ්‍රව වලින් දැන්. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව පෝෂණය කරනවා. එහෙනම් සම්මා වාචා වලින් මොකද වෙන්නේ? ආශ්‍රව දුරු කළා දානවා. එතකොට මිත්‍යා කම්මන්තෙන් ආශ්‍රව සසර ගෙනියන ආශ්‍රව ඇත් පෝෂණය කරනවා. සම්මා කම්මන්තෙන් මොකද වෙන්නේ? සම්මා කම්මන්තට ආවට පස්සේ ඒ ආශ්‍රව නිරුද්ධ කළා දානවා. එහෙමයි. ඒතර මිත්‍යා ආජීවයෙන් සසරේ පෝෂණය කරන ආශ්‍රව වඩවනවා. සම්මා ආජීවයට පස්සේ ආශ්‍රව නිරුද්ධ කරනවා. එහෙමයි. මිත්‍යා වායාමයෙන් ආශ්‍රව පෝෂණය කළ සසරේ ගෙනියනවා. සම්මා වායාමයට ආවට පස්සේ ආශ්‍රවයන්ගෙන් නිරුද්ධ වෙනවා. එහෙමයි. එහෙනම් දුස්සීල බව කියන්නේ සසරේ ගෙනියන ආශ්‍රව වඩවන එක. දුස්සීල බව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් සීලවන්ත බවට පත් වෙන්න කියන්නේ ඇයි? ඒ සසරේ ගෙනියන්න හේතු වෙන සතර පායට බඳින ආශ්‍රව දුරු කිරීම පිණිස. එහෙමයි. ලෝභය කියලා කියන්නේ කොහොමද? ආශ්‍රව වඩවන සසර ගෙනියන්න හේතු වෙන දෙයක්. ඒ පිණිස තමයි අලෝභය දියුණු කරන්න කියලා කියන්නේ. අත්හැරීම පුරුදු කරන්න කියන්නේ. දන් දීම පුරුදු කරගන්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සන ආශ්චර්ය දෙයක්ද භාගතුන් දැක්කද තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හැබැයි පුතඥයට දෙන්න බෑ කියනවා. එහෙයි. පුතඥය තමන්ගේ ආධ්‍යාත්මීයම උපදින අර ප්‍රශ්න ගඟට පැටලිලා දෘෂ්ටිගත වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. දෘෂ්ටිගත වෙනවා. හේතුඵල ධමයක් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන අර හේතුව දිනු කරන්නේ. එහෙමයි. හේතුව දිනු කරන්නේ. සසර ගෙනියන්න තිබිච්ච හේතුව දුරු කරගන්නේ. සසරෙන් නිදහස් කරවන හේතුව පුරුදු කරගන්නේ. එහෙමයි. ඊළඟ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සසර දුක් දුරු කරවන, ආශ්‍රව ක්ෂය කරවන වැඩි යුතු මගක්. එහෙමයි. වැඩි යුතු මගක්. ඒ කොතරම් අපි කතා කළත් ඒක වඩන්නේ නැත්නම් සසරට යන්න හේතු වෙන ආශ්‍රව දුරු වෙලා අපි නිදහස් කරවන්නේ. එහෙමයි. එහෙනම් මේක හැමතිස්සෙම අපි තේරුම් ගන්න ඕන. අපි යමක් කයින් වචනින් මනසින් වැඩි යුතුයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා අපි නිතර තේරුම් ගනිමින් ඉපදිය යුතුයි. එහෙමයි. පුරුදු කළ යුතුයි. එහෙයි ස්වාමීනි. ඒ පුරුදු කරන්න සසරට ඇදලා දාන ආශ්‍රව ක්ෂය කළා දාන. එහෙමයි. ඒක තමයි ධර්මයක අසරිය. එහෙයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නේ අසෘතව පුතඥයා ওই විදියට දෘෂ්ටි බන්ධනයක් එකතු වෙලා ඉන්න නිසා ඉපදීමෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඉපදීමෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ජරා මරණයෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. කායික දුක් වලින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. මානසික දුක් වලින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒ පුද්ගලයා කිසිම දුකකින් නිදහස් වෙන්නේ නැහැ කියලායි මම කියන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. කිසිම දුකකින් නිදහස් වෙන්නේ නැහැ. එහෙයි. ඊළඟ හරි ලස්සනට විස්තර කරනවා සෘතවත් ආර්ය ශ්‍රාවකය ගැන පින්වත් මහන්නේ. සෘතවත් ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ මෙන්න මේ තැනත්තාට. මොකද්ද? මෝ ආර්යයන් වහන්සේලා අඳුරන කෙනෙක්.
හරි පුදුමයි සුත්තවත් ආර්ය ශ්‍රාවකයා. එහෙමයි. ඒතර සුත්තවත් කෙනා. ඒතර එහෙනම් මේ ධර්මය අහලා දරාගෙන හොඳ මේ විමර්ශනයක් තියෙන කෙනෙක් තමයි සුත්තවත් ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ. එහෙමයි. එතකොට එයා ආර්යයන් වහන්සේලා ඇත්තටම මෙයා ආර්යයන් වහන්සේ නමක් කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙමයි. සත්පුරුෂය හඳුනනවා. ආර්ය ධර්මයේ හඳුනනවා. සත්පුරුෂ ධර්මයේ හඳුනනවා. එහෙමයි. ආර්ය ධර්මයේ හික්මෙන්න එයාගේ හිතේ හරි කැමැත්තක් තියෙනවා. තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමන් දැන් සුතවත් ආර්ය ශ්‍රාවකයේ දසෘතවත් පුතඥයේද තමන්ගේ හිතේ ස්වභාවය දිහා බලලා. ඒ මේ හිතේ ස්වභාවයන් ටික නෙමෙයි කියන්නේ. එහෙමයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න එයාට කැමැත්තක් තියෙනවා කියනවා. එහෙනම් මේ ජීවිතේ මේ මානසික හැකියාව ඇති කර ගන්න ඕන. එහෙමයි. මේ මානසික හැකියාව උපදින්න ඕන. එහෙමයි. ඉපද්දගත්තේ නැත්නම් අපිට විශාල හානියක් තියෙනවා. එහෙයි. මේ විදිහට භාගතුනා දේශනා කරන සෘතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවණින් සිහි කරන්න ඕන දේ දන්නවා කියනවා. ඒ වගේම සිහි කරන්න හොඳ නැත්තේ මොනවද කියලාත් හොඳට දන්නවා කියනවා. ඇයි ආර්යයන් වහන්සේලා සත්පුරුෂය ඇසුරු කරලා මේ සත් ධර්මය අහලා ඒ ධර්මයට තේරුම් ගන්න දක්ෂයි, හික්මෙන්න කැමති. ඒ නිසා සිහි කළ යුතු දේ දන්නවා, සිහි නොකළ යුත්තේ දන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම දේශනා කරන මේ විදිහට පුද්ගලයා නුවණින් සිහි කරන්න ඕන දේවල් දන්න නිසා, සිහි කරන්න හොඳ නැති දේවල් දන්න නිසා යම් දෙයක් සිහි කරන්න හොඳ නැත්නම් ඒ දේ සිහි කරන්නේ නැහැ කියලා. එහෙමයි. යම් දෙයක් සිහි කළ යුතු නම් ඒ දේ විතරයි කෙනු සිහි කරන්නේ. එහෙමයි. දැන් අපි ඉස්සෙල් දේශනාවට අනුව නම් මිත්‍යා සංකල්ප සිහි කරන්නේ නැහැ. එහෙයි ස්වාමීනි. නේද? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප සිහි කරන්නේ නැහැ. එයා නෛෂ්ක්‍රම්‍ය සංකල්ප සිහි කරනවා. අව්‍යාපාද සංකල්ප සිහි කරනවා. අවිහිංසා සංකල්ප සිහි කරනවා. ඒ නිසායි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරන්න කියන ආශ්‍රව දුරු කරනවා. එහෙමයි. කල්පනාව පවත්වන්න ඕනේ. කල්පනාව පවත්වන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට ආයතන අනිත්‍ය වශයෙන් සිහි කරනවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරනවා. එහෙම නැත්නම් සතර බ්‍රහ්ම විහරණ අරමුණු සිහි කරනවා. එහෙමයි. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද සිහි කරන කෙනෙක් වෙනවා. අන්න සිහි කළ යුතු අරමුණු. එහෙමයි. දැන් සුතවත් ආර්ය ශ්‍රාවක බව හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ වහනකොටම එයාගේ හිතේ ඒකට කැමැත්තක් ඇති වෙනවා. එහෙමයි. හිත නිහතමානී වෙනවා ඒක සිහි කරන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ඊළඟට හික්මෙනවා ඒක. හික්මෙන කැමැති. ඒ ධර්මයට කැමැති. එහෙමයි. ඒතර බලන්න එහෙනම් මේ හරි පුදුමයි. දැන් දර්ශනයෙන් දැකලා මේක කරන්න ඕනේ මෙයා. එහෙමයි ස්වාමීනි. පින්වත් මහන්නේ සිහි කරන්නට හොඳ නැති නිසා සෘතවත් ආර්ය ශ්‍රාවකේ සිහි කරන්නේ නැද්දී මොනවද? පින්වත් මහන්නේ දෙයක් සිහි කරනකොට කාමාශ්‍ර උපදිනවනම් සිහි කරන්නේ නැහැ ඒක. එහෙමයි. භවආශ්‍ර උපදිනවනම් සිහි කරන්නේ. අවිජ්ජාශ්‍ර උපදිනවනම් සිහි කරන්නේ. එහෙමයි. ඒතර කාමාශ්‍රව කියලා කියන්නේ මේ සංකල්පීය රාගයට ආධ්‍යාත්මී ඇද බැඳලා දාන මේ ස්වභාවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒව වැඩෙන්න කල්පනා තියෙනවා. ස්වාමීනි යම් කරුණක් කල්පනා කර කර ඉන්නකොට හිත ඇතුලේ කාමයේ රාගයේ වැඩි යනවා නම් ඒව සිහි කරන්නේ. එහෙමයි ස්වාමීනි. සරල විදියට හිමිතුණා හරි. එහෙමයි. දැන් තමන්ගේ කාම අරමුණු වලට බැඳි යම් දෙයක් සිහි කරනකොට කාම අරමුණු වලට ආසාව ඇති වෙනවනේ. එහෙමයි. ව්‍යාපාදෙට හිත යනවනම් තීන් මේ නීවරණ වලට හිත යනවනම් එහෙමයි ස්වාමීනි. සිහි කරන්නේ. එහෙයි සිහි කරන්නේ. මේ ඊට පස්සේ මේ පැවැත්මට කැමැත්තක් තියෙනවනම් එහෙමයි. අනවබෝධයේ පිණිස හිත ගෙනියනවනම් සිහි කරන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට එයා සිහි කරන දේ මොනවද? එයා සිහි කරන දේ තමයි කියනවා කාම අරමුණු වලට තියෙන ඇල්ම නැති වෙලා යන සිහි කිරීමක් තියෙනවනම්. එහෙමයි. ද්වේෂයට තියෙන ඇල්ම නැති වෙනවනම් යම් දෙයක් සිහි කරද්දී. එහෙමයි. ඊළඟට එයාගේ මේ හිංසාවට තියෙන ඇල්ම නැති වෙලා යනවනම්. එහෙමයි. අනවබෝධයට තියෙන ඇල්ම අවබෝධයට කැමැත්ත උපදවනවා. එහෙමයි ස්වාමීනි. ආහන බලන්න ඒව සිහි කරනවා කියනවා. එහෙයි. මොනවද සිහි කිරීම? බුදුරජාණන් දේශනා කරනවා ඔහු මේ දුක නම් වූ ආර්ය සත්‍ය සිහි කරන කෙනෙක් වෙනවා කියලා. එහෙමයි. දුකේ හට ගැනීම සිහි කරනවා කියනවා. එහෙමයි. දුකේ නැතිවීම සිහි කරනවා කියනවා. මාර්ග සිහි කරනවා කියනවා. අනසුතවත් ආර්ය ශ්‍රාවකේ සිහි කරන දේවල්. එහෙමයි. ඊළඟට පටිච්ච සමුප්පාද සිහි කරනවා. එහෙමයි. දැන් මෙතන හරි ලස්සනට විස්තර කරනවා පින්වත් මහන්නේ ওই විදියට මේ දුකයි කියලා සිහි කරනකොට අවබෝධය ඇති වෙනකොට සිහි කරනකොට මේ දුකේ හට ගැනීමයි කියලා අවබෝධය ඇති වෙන විදිහට සිහි කරනවා නම් මේක දුකේ නැතිවීමයි කියලා අවබෝධය ඇති වෙන විදිහට සිහි කරනවා නම් මේක දුක නැති වෙලා යන වැඩි පිළිවෙලයි කියලා අවබෝධය ඇති වෙන විදිහට සිහි කරනවා නම් මොකද වෙන්නේ? ආධ්‍යාත්මයේ තියෙන සංයෝජන තුනක් දුර වෙනවා කියනවා.
එහෙමයි ස්වාමීනි. සක්කාය දිට්ඨිය නැති වෙනවා කියනවා. විචිකිච්ඡා නැති වෙනවා කියනවා. සීලබ්බත පරාමාස නැති වෙනවා කියනවා. එහෙමයි. පුදුම දෙයක් නෙමෙයි. එහෙයි ස්වාමීනි. එහෙනම් කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? කොහොමද? සිහි කළ යුතු දේ සිහි නොකළ යුතු දේවල් පිළිබඳව. එහෙමයි. විශාල අපි සැලකිල්ලක් ඇති කරගෙන පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. එහෙමයි. මේ ධර්ම මාර්ගයේ හැසිරෙන පිරිස. එහෙමයි. නිරන්තරයෙන් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සතර බ්‍රහ්ම විහරණ අරමුණ, ඒක පංච උපාදානස්කන්ධය ආදීනව සිහි කරන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒව. එහෙමයි. ආයතනයන්ගේ ආදීනව සිහි කරන්න පුරුදු වෙනවා තියෙනවා ඒක සිහි කරන්න ඕන. එහෙමයි. පටිච්ච සමුප්පාද සිහි කරන්න පුරුදු වෙලා තියෙනවා ඒක සිහි කරන්න ඕන. දැන් මේ දේශනාවනේ කෙලින්ම කියන්නේ චතුරාර්ය සත්‍ය ගලප ඉන්න කියලා ජීවිතේට. එහෙමයි. චතුරාර්ය සත්‍ය ගලපද්දි මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙනවා කියනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සතර පාටින බන්ධනේ. එහෙමයි. විචිකිච්ඡාව කියලා කියන්නේ සතර පාටින බන්ධනේ. ඊළඟට සීලබ්බත පරාමාස කියන සතර පාටින බන්ධනේ. පුදුම දෙයක් නේ මහත්තයා. එහෙමයි. සතර පාටින බන්ධනක් දකින්නවා, බන්දර දුනු වෙන මානසිකාරයක් දකින්නවා. බන්ධන වැඩෙන මානසිකාරයක් දකින්නවා. එහෙමයි. ඒ දෘෂ්ටි වල පැටලි යන මානසිකාර දැන් තිව්වර අතීත ගැන, වර්තමාන ගැන, අනාගතය ගැන තමන් ඉන්නවද නැද්ද, කොහොම හිටියද, ඔය කිව්වට මොනවද කියලා හිතා ඉන්න සැක කර. ධර්ම ටිකක් අහලත් මොකද්ද? අර කොහොමද මේ කොහොමද කියලා ඉන්නව මිසක සිහි කරන්නේ කිසි දෙයක්. එහෙමයි ස්වාමීනි. පෘථජන ස්වභාවය. පෘථජන බවමයි එහෙමයි. ස්වභාවය. ඒ ඒ නිසා මේක දැන් සිහි කළ යුතු විදිහ අපි නිරන්තරයෙන් සිහිපත් කරන මෙහිමයි සිහි කරන්නේ, මෙහිමයි සිහි කරන්නේ, මෙහිමයි සිහි කරන්නේ කියලා. එහෙමයි. සිහි කරන දෙයකට එන්නේ. එතන මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙන්නේ. එහෙමයි. දුරු වෙන්නේ. එහෙයි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට හේතුව දැන් මෙතුවක්කල් දැන් මේ ධර්ම ප්‍රචාරයෙන් දැන් මේ Tamanට ප්‍රතිඵල නැහැ කියලා හිතනවා නම් හිතෙන්නේ ධර්මයේ තියෙන අඩුවක් නිසා නෙමෙයි. සිහි කළ යුතු දේ සිහි නොකිරීමේ ප්‍රතිඵලය වේ. එහෙමයි ස්වාමීනි. සිහි නොකළ යුතු දේවල් සිහි කිරීමේ භයානක කිරණම තියෙනවා. සිහි නොකළ යුතු දේ සිහි කරපු නිසා, සිහි කළ යුතු දේ සිහි නොකරපු නිසා තමයි මේ පිවිතු ධර්මය අතහරින්නත් හේතු වෙලා තියෙන්නේ. එහෙමයි. තමන්ගේම අඩුපාඩුව. ඒ අයෝනිසෝ මනසිකාරය. පෘථජන බව. එහෙමයි ස්වාමීනි. පෘථජන බව. එහෙයි. ඉතින් ඒ නිසා බලන්න මේ ධර්ම දේශනා මේ පින්කමේ තියෙන අසිරිය දැන් මෙවන් උදාර දේවල් ආශ්චර්ය අවබෝධයක් ඉස්මතු කර දෙනකොට බුද්ධිමත් දේව මිනිසුන් කී දෙනෙක් තමන්ගේ ජීවිතයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක බවට පත් වෙලා එහෙමයි. ප්‍රඥා ලෝකෙ පුදවාගෙන සිහි නොකළ යුතු දේවල් අතහැරලා දාලා එහෙමයි. සිහි කළ යුතු දේවල් සිහි කරන්න කී දෙනෙක් පටන් ගනීද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒ උදාර පින සසර පුරාවට තමන්ගේ ජීවිතේ පිටිපස්සෙන් එයි. එහෙමයි. සිහි කළ යුතු දේ සිහි කරගන්න අපෝපකාර ලබන පෘථග්ජන බව ඉක්මවා ගිහිලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක බවට පත් කරන උපකාර ලබන එහෙමයි. සංයෝජන දුරු කරන උපකාර ලබන පිනම් බවට පත් වේ. ඉතින් ඒ නිසා මේ උදාර පින සසර දුකින් ඈතර වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ විසෙන වෛද්‍ය නීලා රත්නායක සහ වෛද්‍ය ලලිත් රත්නායක යන පින්වතුන් විසින් ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය සහම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මයින්ට, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට, ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන, ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා.
දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම වෛද්‍ය නීලා රත්නායක සහ වෛද්‍ය ලලිත් රත්නායක යන දෙපළ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් කරුණාවෙන් සිහිපත් කරගන්න. මේ පවුල්වල සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් කරුණාවෙන් සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ජේ.ජේ. පීරිස් මහතා, ඊ පීරිස් මහත්මිය, වික්ටර් සල්ගාදු මහතා සහ එම මහත්මිය, ලාල් ඩයස් මහතා, කේ.පී. ඩයස් මහතා, ටී.පී.ඒ. වීරසේකර මහතා සහ එම මහත්මිය, සීලා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වෛද්‍ය නීලා රත්නායක සහ ඒ වගේම ලලිත් රත්නායක දෙපළ ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ යම් උත්තම ධර්මයේ වන්නේ දේ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු එංගලන්තයේ වෙසෙන වෛද්‍ය නීලා රත්නායක මහත්මිය සහ වෛද්‍ය ලලිත් රත්නායක යන පින්වතුන් දෙදෙනා ඇතුළු මේ පින්වත් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබට අපි ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්මයේ ලෝකයට දායාද කරගෙන මහත් වූ පුණ්‍ය සම්පත් රැස් කරගන්න ඔබට තිබෙන අවස්ථාව භාවිත කරගන්න කියලා 071 288 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න කියලා ඊටම දයාවෙන් ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් කැඩපත සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.